එල්ල ඇදලා අතහැරලා ආවෘත කාලේ මනින්න යන. දැන් මම මේක වර්ග කරලා පෙන්නන්නම්කෝ. t වර්ගය සමානයි 4යි π වර්ගයයි මුල නැති වෙනවා. සිමුලේ මේකතු කිරීම m0 බෙදීම 3යි බෙදීම k. 4යි π වර්ගය ආවා මේ මුලේ නැති වෙලා ගියා. t වර්ගය සමානයි ප්‍රසාරණය කරද්දී 4යි π වර්ග බෙදීම k වරක් m කියන එක වෙනම ලියනවා. 4යි π වර්ග m බෙදීම k ඔන්න ලියලා තියෙනවා. m එක වෙනම ලිව්වා. ඒක කිචල්ලියක් නිසා. මේ ටික 4යි π වර්ගයයි m0 බෙදීම 3යි k. හරිද? 4යි π වර්ග m0 බෙදාන්න දෙනවා 3යි k වලින්. ඊට පස්සේ අපි එල්ලන ස්කන්ධය සමග ආර්ථ කාලේ වර්ග ප්‍රස්ථාරගත කරුතින් mx ධන c විදිය ප්‍රස්ථාරයක් එන්නයි යන්නේ. පුතේ කියන්නේ ධන අනුක්‍රමණයක් තියෙන ධන අන්තක්ඛණ්ඩය තියෙන ප්‍රස්ථාරයක් එයි. ඒ ප්‍රස්ථාරයේ පුතේ අනුක්‍රමණය ගන්න යන්නේ. අනුක්‍රමණය අරන් සමාන කරනවා කාටද 4යි π වර්ග බෙදීම k. එතනින් ගොඩ දාන්න යන්නේ මේ k කියන කෙනා. ඕක තමයි ප්‍රැක්ටිකල් එකේ වාදය. අපි මුලින් වාදේ ලියා ගමු. ඇටවුම එහෙම මම තාම ඇන්දේ නැහැ. ලියා ගන්නකො පුතේ. මාතෘකාව ලිව්වේ නැහනේ ප්‍රැක්ටිකල් එකේ. සරපිල දුන්නක දුනු නියතයේ සෙවීම කියලා ලියන්නකො. ලියන්න හොඳ ළමයි වගේ සරපිල දුන්නක දුනු නියතයේ සෙවීම. සරපිල දුන්නක දුනු නියතයේ සෙවීම ලියමු නේද? t ගේ සූත්‍ර ලියන්න පුතේ. කැපිටල් t සමානයි 2යි π. වාදය කියලා ලියන්න. වාදය. t සමානයි 2යි π. මූලය ඇතුලේ පුතේ. සිම්බල් එක එකතු කිරීම m0 බෙදීම 3 මහ බෙදීම k. සිම්බල් එක එකතු කිරීම m0 බෙදීම 3 මහ බෙදීම සිම්පල් k. පස්සේ වර්ග කරමු. t වර්ගය සමානයි 2යි π වර්ග කරාම 4යි π වර්ගය. 4යි π වර්ගය. ඊට පස්සේ මේක වර්ග කරාම මේ මූලය නැති වෙලා යනවනේ පුතේ. සිම්බල් m එකතු කිරීම m0 බෙදීම 3යි මහ බෙදීම k. සිම්බල් m එකතු කිරීම m0 බෙදීම 3 මහ බෙදීම සිම්පල් k. right. දැන් ප්‍රසාරණය කරන්න පුතේ t වර්ගය සමානයි 4යි π වර්ග බෙදීම k එකක් ලියවෙනවා මෙතන. වරක් m තියෙන්න ඕනේ. මේ මකුර මෙතන තියෙන්න ඕනේ. 4යි π වර්ග බෙදීම k වරක් සිම්බල් m එකක් තියෙනවා. එකතු කිරීම ආයෙ මොකද මෙන්න මෙයා. 4යි π වර්ග m0. 4යි π වර්ග m0 බෙදනවා කාගෙන්ද 3යි k වලින්. 4යි π වර්ග m0 බෙදනවා කාගෙන්ද මේ 3යි k වලින්. හරිද පුතාලා? යඩේ ලියන වයසන mx ධන c කියලා. වයසන mx ධන c කියලා ලියන්න. x කියන කෙනාගෙනලා සිම්බල් m ටයි y කියන කෙනාගෙනලා t වර්ගයටයි ඊතල් ගහලා පෙන්න. හරි. දැන්ම පුතේ අපි මේ ප්‍රස්ථාර හැඩය අදින්න යන්නේ. ලියා ගන්නකො පුතේ රූලක් ඇරලා උපකරණ කියලා. උපකරණ සර්පිල දුන්න සම්මත ස්කන්ධ වරහනාසේ පඩි නැත්නම් බහාර සම්මත ස්කන්ධ සැහැල්ලු තුලා තැටියක් දර්ශකයක් මීටර් රූලක් විරාම ඔරලෝසුවක් right. ක්‍රමය කියලා හොඳ දරුවෝ වගේ බලා ගන්න.
කොල්ලනේ ඉහළ ආධාරකය ස්ප්‍රින් එකෙන් එල්ලනවා සැහැල්ලු තුලා තැටිය ප්‍රායෝගික සැහැල්ලු තැටියක් නම් හොයාගන්න හම්බෙන්නේ නැති වෙයි. ඒතර හරිනම් ඔයා යම් කිසි ග්‍රෑම් 100ක් මේක එල්ලුවා කියන්නකො. එල්ලුවාම හරිනම් එල්ලා ඇති ස්කන්ධෙට ඒ 100ට තරහ තැටියේ ස්කන්ධෙ එක්කහු කරන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම තේරුම් කරද්දි තැටියේ ස්කන්ධයක් නැහැ කියලා හිතාගෙන වගේ තේරුම් කරන්න. පුතාලා ඊට පස්සේ මේකෙන් තමයි අර ස්කන්ධයන් දාන්නේ. ග්‍රෑම් 100 200 300 වශයෙන් දාලා පද්දන්න යන්නේ. ඒතර මේක ස්කන්ධයක් ග්‍රෑම් 100ක් දැම්ම කියන්නකො. පද්දලා 30 සැරයක් විතර පැද්දෙන යන වෙලාව මනින්න එපයි. 30 සැරයක් විතර පැද්දෙන යන වෙලාව. ඒතර පුතේ මෙතන අපි දර්ශකයක් සවි කර ගන්නවා. අරකේ යොමු ලක්ෂය වගේ මේකෙත් දර්ශකයක් සවි කර ගන්නවා කම්බියකින් හදාගෙන වගේ. ඒකට යාබදව මේ තුඩ එක්කම තියෙනවා පුතේ මීටර් රූලක්. මීටර් රූල අඳිනකොට මීටර් රූල පල්ලෙහා පැත්තට දිගට තියෙන්න ඕනේ. ඇයි? පල්ලෙහාට දිගට තියෙන්න ඕනේ කියන්නේ ඇයි? ස්කන්ධ එල්ලන්නේ මේක තව පාත් වෙනවා. තේරුණා? දැන් මෙහෙමයි පුතේ. දැන් මේ නිකන් හිතන්න මේක ඉලක්ක වෙලා තියෙන්නේ 5 කියන සලකුණට කියලා. උදාහරණ 5 කියන සලකුණට. ඊට පස්සේ ස්කන්ධේ මෙහෙම ඇදලා තැරියම 5 වටාවක ඉහළ පහළ පැද්දෙනවා. ඒ පැද්දෙද්දි මේක මුලින් 5 හරහා යදී විරාම කටික ඔන් කරලා 30 සැරයක් ඉවර වෙනකොට විරාම කටික ඔෆ් කරලා දෝලන 30ට ගියපු වෙලාව මැන ගන්නවා. ඒ වගේ ඊට පස්සේ ග්‍රෑම් 200 300 ගාගෙන වැඩි කර දෝලන 30ට යන වෙලාව මනිනවා. දැන් ඔයාලට හිතන්න පුළුවන් දෙයක් තමයි සර් රූලක් මොකද ඕනේද කියලා. මේක වෙන මොකද හරි ඉලක්ක කරන්න බැරිද කියලා. ඉතින් ප්‍රශ්නයක් එනවා නමුත් ස්කන්ධ එල්ලන්න තව පහත් වෙද්දී ඒ ඉලක්කෙත් තව පල්ලෙහාට ගේන්න වෙනවා. ඊට ලේසිය හැමතිස්සෙම රූලක් තියලා තියෙනවා. ඒක පළවෙනි සැරේ ස්කන්ධ එල්ලුවාම සමතුලිත පිහිනුම් 5 කියන්නකො. හරි ඊට සැදලා ඇතරියම 5 වටා පැද්දේ. ඊළඟ ස්කන්ධ එල්ලුවාම අපි දුන් සෙන්ටිමීටර් 10 කියලා. 10 වටා තමයි පැද්දෙන්නේ. ඒක අපි ලේසි බලා ගන්න. අනේක මේ ප්‍රැක්ටිකල් එක පස්සේ දික් කරනවා ගුරුත්වත්වරණ හොයන ප්‍රැක්ටිකලයක් විදිහට. මේ වෙලාව කරන්නේ දුර්නියතේ හොයන්න. අන්නේ ගුරුත්වත්වරණ හොයන ප්‍රැක්ටිකල් එකේදී අපිට ඕන නම් මේක විතදිය මනින්න. ඇදෙන ප්‍රමාණය මනින්න. ඒ වෙලාවට කොහොමත් ඉතින් මීටර රූලක් ඕනේ. ඒ නිසා පළවෙනි සැරේ අඳිනකොට අපි රූලක් එක්කම අඳිමු. මේ රූපේ කඩුපාඩුවක් තියෙනවා. රූල හයි කරපු ආධාරකේ නම් මම ඇඳලා නැහැ. මොකද රූලක් කොහොම පාවිවි තියෙන බෑ නිකන් කැස්පර් කාටුන් එකේ වගේ එහෙම වෙන්නේ නැහනේ. මම කරේ ආධාරකයක් තියෙනවා. ඒක ඕන ඔයගොල්ලෝ ඇඳ ගන්න. රයිට්. ක්‍රමයේ කියලාද වචන දැම්මා රූපේ ඇඳගෙන ඉන්න. පුතේ ඉහළ තිරස් ආධාරකය ඉරසේක ස්ප්‍රින් එක එල්ලලා තියෙන්නේ පුතේ. ස්ප්‍රින් එකේ පල්ලෙහාට සැහැල්ලු තරාදි තැටිය තියෙනවා. ඕකේ. ඒ තරත් දැඩි යම් කිසි ස්කන්ධයක් එල්ලලා තිනවා මේ වෙනකොට. දැන් ඕක ඇදලා අරින්න යන්නේ. පස්සේ මේකේ දර්ශකය අඳින කොල්ලනේ. දර්ශකය තුඩ තියෙනවනේ තුඩ එක්කම කෝදුව අඳින්න. තුඩ එක දිහාවක කෝදුව තව දිහාවක ඇඳුත් ආය අසම්පාද දෝෂයක් එනවා. මං කිය දේ තේරුණා නේද ඔයගොල්ලන්ට? right. ඇඳ හොඳයි. ලියන්න පොඩ්ඩක් විස්තරේ පුතේ. සරපිල දුන්නේ කෙලවරක්. සරපිල දුන්නේ කෙලවරක්. තිරස් ආධාරකයක ගැටගසා. තිරස් ආධාරකයක ගැටගසා. දුන්න සිරස්ස තබා දුන්න සිරස්ස තබා දර්ශකය සහ තුලා තැටිය දර්ශකය සහ තුලා තැටිය පහළ කෙළවරේ එල්ලන්න. පහළ කෙළවරේ එල්ලන්න. ඊළඟ රුලේ පුතේ තැටියේ 100 ග්‍රෑම් ස්කන්ධයක් තබා තැටියේ 100 ග්‍රෑම් ස්කන්ධයක් තබා
එය සුළු වශයෙන් පහළට ඇද අතහැර එය සුළු වශයෙන් පහළට ඇද අතහැර දෝලන 30කට ගතවන කාලය මැනගන්න. දෝලන 30කට ගතවන කාලය මැනගන්න. ඊළඟ කරුණ පුතේ ඊළඟ පොයින්ට් එක. එළන ස්කන්ධය 200 ග්‍රෑම් 300 ග්‍රෑම් තිට්ටිකක් 200-300 තිට්ටිකක් ලෙස වැඩි කරමින් පරීක්ෂණය නැවත සිදු කර සිදු කරමින් පහත ආකාරයේ වගුවක් සාදා ගන්න. right බලමු නේද පහත ආකාරයේ වගුව කිව්වම මෙන්න මෙහෙම වගුවක්. කොල්ලෝ එල්ලු ස්කන්ධය කීයද? සමහරවිට ග්‍රෑම් වලින් ගන්නවා වෙන්න පුළුවන්, කිලෝග්‍රෑම් දශම වලින් ගන්නවා වෙන්නත් පුළුවන්. දෝලන 30කට ගත වූ වේලාව කීයද? තප්පර. දෝලන 30කට යන වේලාව තප්පර වලින්. ඒ වේලාව 30න් බෙදුවම එක දෝලනයකට යන කාලය ගන්න පුළුවන්. පස්සේ ඒක වර්ග කරන්න පුළුවන්. හරි? එළන ස්කන්ධ ග්‍රෑම් 100 200 වශයෙන් වැඩි කරනවා. ඒතර පුතේ දෝලන 30කට යන කාලේ විරාම ඔරලෝසුවෙන් මැන ගන්නවා. නේද? මේ දෙක තමයි ඔයා පුරව ගන්න. ප්‍රැක්ටිකල් එක කරන අතරතුර පුරව ගන්න මේ දෙක. හැබැයි ඊළඟ පුතේ ඊට පස්සේ මේක 30න් බෙදලා එක දෝලනයකට යන කාලය ගන්නවා. ඊට පස්සේ ඒක වර්ග කළා ටීගේ වර්ගය ගන්නවා. ඇයි ප්‍රස්ථාර අඳින්නේ m එකලා ටීගේ වර්ගය නිසා. දාගන්න ඉන්න ඕනේ ප්‍රස්ථාරේ වගුව. පාඨාංග ලියන්න නැති නිසා පුතේ දිගට ගහලා තේරුමක් නැහැ. right වගුවක් ගහගමු. සිමලෙම් ග්‍රෑම් වලින් 30යි ආවර්ත කාලයේ තප්පර වලින් ටීගේ වර්ගය S වර්ගයේ. හොඳයි. m ග්‍රෑම් 30යි t තප්පර t වර්ගයේ තප්පර වර්ග. දැන් ලියන්න අපේ පුතාලා සිමලෙම ඉදිරියේ t වර්ගය ප්‍රස්ථාරගත කරන්න. සිමලෙම ඉදිරියේ t වර්ගය ප්‍රස්ථාරගත කරන්න. පුතේ මම ඇඳලා නැහැ. පුතේ අහගන්න කොයි වගේද හැඩෙන්න ඕනේ? අනුක්‍රමණ ධන අන්තක්කණ්ඩ ධන ප්‍රස්ථාරය. ගහන අක්ෂ දෙක xy අක්ෂ දෙක ගහන්න. right අක්ෂ දෙක ගහලා x අක්ෂ නම් කරන්න m කියලා. x අක්ෂ නම් කරන්න m කියලා. y අක්ෂ නම් කරන්න පුතේ t ගේ වර්ගය කියලා. ඕකේ. දැන් හොඳ ගොල්ලෝ වගේ අනුක්‍රමණ ධන වෙච්ච අන්තක්කණ්ඩ ධන වෙච්ච ප්‍රස්ථාරයක් අන්න සර රේඛාව. ඒක ඇඳ ගන්න බැරි නෑ. අනුක්‍රමණය ධන අන්තක්කණ්ඩ ධන ප්‍රස්ථාරය. යට ලියමුද එනම් පුතේ? යට ලියන්න පුතේ මෙහෙම. අනුක්‍රමණය සමානයි 4යි පයි වර්ගය බෙදීම සිම්පල් k මගින්. අනුක්‍රමණය සමානයි 4යි පයි වර්ග බෙදීම සිම්පල් k මගින් සිම්පල් k ගණනය කරගන්න. අනුක්‍රමණය සමානයි 4යි පයි වර්ග බෙදීම සිම්පල් k මගින් සිම්පල් k ගණනය කරගන්න. ප්‍රැක්ටිකල් එකේ මූලික අරමුණ ඉෂ්ට වෙලා තියෙනවා. හරි? තව තියෙනවා ලියන්න එක වැදගත් කරුණක් විතරක් ලියමු. රූලක් ඇරලා ලියන්න වැදගත් කරුණු කියලා. එකයි දැන් ලියලා ඉන්නේ. වැදගත් කරුණු ලියන්න. ලැබෙන ප්‍රස්ථාරේ
ලැබෙන ප්‍රස්ථාරයේ පුතේ ලියන ඊළඟ රූලේ අන්තක්ඛණ්ඩය බෙදීම අනුක්‍රමණය සමානයි. අන්තක්ඛණ්ඩේ බෙදීම අනුක්‍රමණය සමානයි. කොල්ලෝ මේ අන්තක්ඛණ්ඩ කියන්නේ මේ ගුලිය නේද? අහගන්න. අන්තක්ඛණ්ඩ කියන්නේ මේ ගුලිය. ඕක බෙදීම අනුක්‍රමණය කියන්නේ මේ ගුලිය. මෙයා බෙදීම මෙයා කැලිය. ලිය. 4යි පයි වර්ග m not බෙදීම 3යි k. 4යි පයි වර්ග m not බෙදීම 3යි k. මහ බෙදීම 4යි පයි වර්ග බෙදීම k. 4යි පයි වර්ග m not බෙදීම 3යි k. මහ බෙදීම 4යි පයි වර්ග බෙදීම k. මොකද වෙන්නේ? 4යි පයි වර්ගේ කැපෙනවා ඇති. k කැපෙනවා ඇති. ඉතුරු වෙන්නේ මොකද පුතේ? m not බෙදීම 3. නේ? මෙයාව මේ ගුලියෙන් බෙදනකොට 4යි පයි වර්ගේ කැපිලා සමානව ඉතුරු වෙන්නේ m not බෙදීම 3යි. right. මගින් m not සොයාගත හැකි. මගින් m not සොයාගත හැකි. right. දුන්න සැහැල්ලු නම් කියලා නවත්තන්න ගෝලියන එක දුන්න සැහැල්ලු නම් පුතේ දුන්න සැහැල්ලු වුණොත් පුතේ ආවර්ත කාලය ලියද්දී 2යි පයි වර්ගමූලය අස්සෙන් බෙදීම k එහෙම වුණා නම් අර m not කියන එක එන්නේ නැහැ නේද? 2π වර්ගමූලය අස්සෙන් බෙදීම k ඔහොමයි එන්නේ. ඊට පස්සේ පුතේ t වර්ගය සමාන කියලා ගන්නකොට 4යි පයි වර්ගේ මෙයාගේ වර්ගමූලය අයින් වෙනවා පුතේ බෙදීම k වතාවක් m කියලා එකක් එනවා. එතකොට m අගයන් x අක්ෂර දාලා t වර්ග අගයන් y අක්ෂර දැම්මොත් මේ සැරේ ඉන්නේ y සර mx ආකාරයේ ප්‍රස්ථාරයක්. අන්තක්ඛණ්ඩයක් නැහැ. මොකද ගිය සැරේ මෙතන අන්තක්ඛණ්ඩයක් ආව m not කියලා කැලක් තිබ්බ නිසා නේද පුතේ? m not බෙදීම 3 පදයක් තිබ්බ නිසා අන්තක්ඛණ්ඩයක් එන්නේ. දුන්න සැහැල්ලු වුණොත් සෛද්ධාන්තිකව ගණන් වල එහෙම ඒගොල්ලෝ අහනවා ඉතින්. සැහැල්ලු දුණු ගණන් තියෙනවා. ස්කන්ධේ කාර්ත කාලේ වර්ගය ඇඳා කියන්නේ පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරලරේඛාවක් එයි. ස්කන්ධේ කාර්ත කාලේ වර්ගය. හරිද? අන්න ඒ එන සරලරේඛාව තියෙනවා නේද? ගන්න ඒ සරලරේඛාව අනුක්‍රමණය. අනුක්‍රමණය අරන් සමාන කරන්නේ මේ කියන කෙනාට. අනුක්‍රමණය අරන් සමාන කරනවා මේ කියන කෙනාට ඒක සුළු කළ එතනින් හොයන්න පුළුවන් k. තේරුණාද? right. ලියා ගන්න එනම් පුතේ t සමානයි 2යි පයි වර්ගමූලය අස්සෙන් බෙදීම k. t සමානයි 2යි පයි වර්ගමූලය අස්සෙන් බෙදීම k. පස්සේ පුතේ වර්ග කරලා ලියන්නකෝ. t වර්ගය සමානයි 2π වර්ග කරාම 4යි පයි වර්ගේ. බෙදීම මෙයා වර්ග කරාම පුතේ මේ මූලේ නැති වෙලා යනවා. යට k අකුරක් එනවා වරක් m එකක් එන්නේ. 4යි පයි වර්ගේ මේ මූලේ නැති වෙලා ගියා k වරක් m එකක් එනවා. යඩේ ලියන y සර mx කියලා පුතේ. y සර mx කියලා යඩේ ලියන. ප්‍රස්තර හැඩය අදින් පුතාලා සිම්බල් m එක කළා t ගේ වර්ගය කියලා. සිම්බල් m එක t අකුරේ වර්ගය. m එක t අකුරේ වර්ගය. පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරලරේඛාව. පුතේ මූල ලක්ෂ්‍ය හරහා යන සරලරේඛාවක් අද. x අක්ෂර සිම්පල් m y අක්ෂර t ගේ වර්ගය සරලරේඛාව ගැහුවා කෝණය මාක් කරාට ඊට කියලා. හොඳේ? යඩේ ලියන්න හොඳ ළමයි වගේ අනුක්‍රමණය සමානයි 4යි පයි වර්ග බෙදීම k කියලා. අනුක්‍රමණය සමානයි 4යි පයි වර්ග බෙදීම k. ඕකේ? හොඳයි. දැන් ලියන්නකෝ රුල කර ඊළඟ කාරණා වශයෙන් එක් සිම්බල් m එල්ලන විට එක් සිම්බල් m එල්ලන විට ඇතිවන සිම්බල් e මැනගෙන G සොයන පරීක්ෂණයක් ලෙස
ගුරු චතුර්ණය සිම්බල් G සොයන පරීක්ෂණයක් ලෙස මෙය දික් කරගත හැකි. සිම්බල් G සොයන පරීක්ෂණයක් ලෙස මෙය දික් කරගත හැකි. ගුරු චතුර්ණය සොයන ප්‍රැක්ටිකලයක් ලෙස මෙය දික් කරගත හැකි. හරි. පුතේ දුවේ තීරණ නෝට් එකේ මතක ඇති මේකම ලියලා තියෙනවා පුතේ 2π වර්ගමූලය ASCII සිම්බල් E බෙදීම G කියලා. ඕක වර්ග කරා කියන්නකෝ t වර්ගය සමානයි 2π වර්ග කරාම 4π වර්ගය මෙහා වර්ග කරාදී වර්ගමූලය නැති වෙලා යනවා බෙදීම G ගුණ කිරීම E එකක් එනවා. 2π වර්ග කරා 4π වර්ගය මේ මූලය නැති වෙලා ගිය G ගුණ කිරීම E. E x අක්ෂර දාලා t වර්ගයේ y අක්ෂර දැම්මම ආයේ y සරින් mx විදිහේ ප්‍රස්ථාරය. මෙතන E මෙතන t වර්ගය මූල අක්ෂර සරේඛාවකේ ඒකේ ගන්න අනුක්‍රමණය. අනුක්‍රමණය ගත්තම මේක සමාන කරන්න පුළුවන් මෙන්න මෙයාට. 4π වර්ග බෙදීම g ට. ඒක සුළු කරලා අපිට හොයන්න පුළුවන් g කියන කෙනා. right. දාගමු. කැවිරල් t සමානයි 2π වර්ගමූලය ASCII බෙදීම g. t සමානයි 2π වර්ගමූලය ASCII සිම්බල් E බෙදීම g. දැන් යන වර්ග කරලා t වර්ගය සමානයි 4π වර්ගයයි වර්ගමූලය අයින් වෙනවා පුතා E බෙදීම g. පස්සේ යටින් ලියනවා මම ලිව්වා වගේ y සමානයි mx කියලා. හරි. පස්සේ ගන්න මේ අක්ෂර E කියලා ගන්න x අක්ෂර E කියලා ගන්න y අක්ෂර t වර්ගය කියලා ගන්න. මෙයා සිම්බල් E මෙයා t වර්ගය. අඳින මූල අක්ෂරායන සරේඛාවක් E එක්කලා t වර්ගය මූල අක්ෂරායන සරේඛාවක් අදින්න. ඕකේ ඊළඟට මොකද කරන්නේ? ලියා ගන්න අනුක්‍රමණය සමානයි 4π වර්ග බෙදීම g කියලා. 4π වර්ග බෙදීම g. හොඳයි. එතකින් හොඳයි. ළමයි දැන් මාතෘකාවක් නැහැ. අකවන්නේ මාතෘකාව දාගන්න පුතේ. අංක 3 නෙවෙයි. සලානුවත් චලිත උදාහරණ දෙකයි සිලබස් එකේ දෙන ඒ දෙක ඉවරයි. දැන් මේක අංක 3 කියලා එකක් එහෙම නෙවෙයි පුතේ. හරි? දාගන්න නිදහස් දෝලන ඇලයිරක් කම්පන කියලා. නිදහස් දෝලන ඇලයිරක් කම්පන. නිදහස් දෝලන ඇලයිරක් කම්පන කියලා. right. අපේ ළමයි ටික මගේ පැත්තට හැරෙන්න. නිදහස් දෝලන නැත්නම් කම්පන. පුතේ මගේ පැත්තට හැරෙමු. මෙතනදී මගේ අතින් වචන තුනක් පාවිච්චි කරනවා පුතේ. නිදහස් දෝලන පරිමන්දිත දෝලන ඊළඟ කෘත දෝලන. නිදහස් පරිමන්දිත කෘත දෝලන කියලා වර්ග තුන. හරි. මේක පොඩ්ඩක් පස්සේ තියලා මේ දෙක ගැන පොඩ්ඩක් කතා කරලමුකෝ. දැන් අපි හිතමුකෝ මේ සරලව ළමයා මේ කොහෙන් හරි අපි කොහොම හරි එල්ලුවා කියන්නකෝ. සරලව ළමෙක් එල්ලලා අපි ක්ලාස් කරලා යනකොට මෙහෙම ඇදලා අතහැරලා යනවා. ඔයා හිතනවාද ලබන සති වඩෙන්ට හම්බ වුණොත් ඔයා ආයේ ලබන සතිය එද්දිත් ඔක කොහොම පැද්දි තියෙයි කියලා. ලබන සතිය ඕනේ නැහැ. ඔයාලට ඉන්ටර්ලයක් දීලා ආයෙන්න කිව්වොත් එimhe ඒ ගිහිලා එන ටිකට සරලම්බේ නිශ්චල වෙලා. වාත ප්‍රතිරෝධයේ හින්දා පුතේ ශක්තිය හානිලා ටික වෙලාවකදී නතර වෙනවා. ස්ප්‍රින් එකේ ස්කන්ධයක් එල්ලලා ඇදලා අතහැරියත් එහෙමයි. ටික වෙලාවකින් උක නතර වෙනවා ප්‍රායෝගිකව. නේද? එහෙම වෙන එකක් තමයි පුතේ පරිමන්දිත දෝලනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ශක්තිය හානි වෙලා ටික ටික විස්තරය අඩු වෙලා ටික වෙලාවකින් නතර වෙනවා න එක පරිමන්දනයක් වෙනවා කියලා කියනවා.
අපිට පුළුවන් නම් රික්තයක් නිර්මාණය කරගෙන රික්තයස්සේ සරල අවලම්බේ පද්දලා තියලා බලන්න. එහෙනම් ඒක සදාකාලිකව හරනම් පැද්දි පැද්දි තියෙන්න ඕන. එයාට බාහිර බල කිසිම දෙයක ප්‍රතිරෝධයක් කිසිම දෙයක බලපෑමක් නැහැ. දිග්ගටම පැද්දි පැද්දි තියෙනවා. එහෙම පැද්දෙනවා නම් අපි කියනවා ඒක නිදහස් දෝලනයක් කියලා. හරිද? එන කාගේවත් බලපෑමක් නැහැ. සමහරු කියන්නේ අපිට ඉතින් නීති දාන්න කවුරුත් නැහැනේ. අපි නිදහස් මිනිස්සුනේ කියලා එහෙම කියන්නේ. ඒතර එයාට අපි කාලය සමග විස්ථාපනයේ ප්‍රස්ථාරය ඇන්දොති. මම අදින සරණානුවර්තී චාරිතක විස්ථාපන කාල ප්‍රස්ථාරය. නිදහස් දෝලනයක් කියන එකේ පුතේ ප්‍රස්ථාරය මෙන්න මේ වගේ. විස්ථාරය එකම ගාන. එකම උසර ප්‍රස්ථාරය තියාගෙන අදින්න ඕන. පළල කොහොමත් එකම ගානනේ පුතේ. හරිද? හැබැයි පරිමන්දනය වෙනවා කියන එක කොල්ලනේ එන්න එන්න විස්ථාරය අඩු වෙනවා පුතේ. කාලය ගත වෙනවත් එක විස්ථාරය අඩු වෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පුතේ. සරල අවලම්බෙදිත් කිව්වා ස්කන්ධ දුණු පද්ධති උදාහරණෙදිත් කිව්වා ආවර්ත කාල විස්තරය බලපාන්නේ නැහැ කියලා. ඇදලා අතරන් දුර බලපාන්නේ නැහැ නේ විස්තරය කියන එක ඒක එයා බලපාන්නේ ආවර්ත කාලයට. ඒතර මෙයාගේ එන්නේ විස්තරය අඩු වුණා කියලා ආවර්ත කාල වෙනස් වෙන්නේ නැහැ. ආවර්ත කාලයේ සංඛ්‍යාව එකම ගාන තියෙනවා. ඒතර බලන්න පළවෙනි එක මෙහෙම ඇඳ කියන්නකෝ. දෙවෙනි එකේදී උස අඩු කරන්න. හැබැයි පල්ලේ ගානමයි. ස්වභාවික ළමයාත් උත්සාහ වෙන්නේ මේකට වඩා මේක උස අඩු කරලා අඳිද්දි ඔටෝ පළල අඩු වෙන උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. අර පල්ලම අඳින්න ඕනේ. ඊළඟට තව ටිකක් විස්තරය අඩු වෙනවා පුතේ. ඊළඟ තවත් ටිකක් විස්තරය අඩු වෙනවා. තේරුණාද? ඔහොම වෙලා ටික වෙලාවකදී විස්තරය අඩු වෙලා ගිහින් නිකන් බින්දුවරම වගේ යනවා. මොකද මේක මේ පරිමන්දිත එක මේක මේ නිදහස් එක. අපි ඒ දෙන්න ගැන විස්තරේ පොඩ්ඩක් ලියාගෙන ඉඳිමු. හරි? ලියා ගන්න පුතේ නිදහස් දෝලන ගැන විස්තරේ බාහිර බලපෑම් නොමැතිව දෝලනය වන්නා වූ වස්තුවක දෝලනය නිදහස් දෝලනයකි. දෝලනය නිදහස් දෝලනයකි. උදා කියලා යන පුතේ රික්තය තුල දෝලනය වන සරල අවලම්බයක දෝලනය. සරල අවලම්බයක දෝලනය. ඉලාරුල ලියන කොල්ලෝ නිදහස් දෝලනයක යෙදෙන වස්තුවක විස්තරය කොමාවක් දෝලන කාලය කොමාවක් සංඛ්‍යාතය නියතව පවතී. හොඳයි. දැන් හොඳ ළමයි වගේ ලියන්න නෙමෙයි. පළවෙනි YT ප්‍රස්තාරය විතරක් අදින්න. පළවෙනි YT එක. ඒක ඉතින් උසයි පළලවල් එකම ගාන තියාගෙන ඇදලා දාන්න. සරල අනුවර්තී චලිතයක YT ප්‍රස්තාරය. හොඳයි. ඉඳලා ඉවරයි නෑනේ. නලියා ගන්න පුතේ රුලක් කරලා පරිමන්දිත දෝලන ඇලෙරක් කම්පන
right ලියන්න පුතේ පරිමාන්දිත දෝලන ඇලෙරක් කම්පන ලියන්න ප්‍රායෝගිකව හමුවන ඕනෑම දෝලනයකදී ප්‍රතිරෝධී බලවැනි බාහිර බලපෑම් නිසා දෝලණය වන වස්තුවේ ශක්තිය හානි වේ. මේ නිසා කාලය සමග විස්තාරය අඩුවේ. උදා කැලේ යන පුතේ සරල අවලම්බයක චලිතය ඇදි කම්බියක කම්පනය ඇදපු තන්තුවක් ගිටාර් කම්බියක් කියන ඇදලා අතහැරියා වෙන කම්පනය. තව එකක් ලියන්න පුතේ සරසුලක බාහුවල කම්පනය. පුතේ දැන් සරසුලක් දන්නේ වගේ හැසිරෙන්නම් එපා මෙච්චර වයසට ගිහිල්ලා. කොහොමද ඉස්සරහට ප්‍රැක්ටිකල් වලදී මගේ අතින් ආයෙ සරසුල ගැන හැඳින්වීමක් වෙනවා. දැන් ලියන්න පුතේ මෙහිදීද කාලය සමග ආවර්ත කාලය සහ සංඛ්‍යාතය නොවෙනස්ව පවතී. ආවර්ත කාලය සහ සංඛ්‍යාතය නොවෙනස්ව පවතී. ආවර්ත කාලය සහ සංඛ්‍යාතය නොවෙනස්ව පවතී. YT එක අදින පුතේ. YT ප්‍රස්ථාරය. පල්ලේකම ගාන පුතේ උස්ස තමයි එන්න අඩු කරන්නේ. ළමයි හොඳයි පුතේ දැන් අපි කතා කරන්න ඕනේ මේකනේ කෘතයකනේ. ඒක දිග කතාවක් තියෙන්නේ. ආගන්න හැම කෙනෙක්ම මේ දරුවෝ එක සැරයක් හරි ඔන්චිල්ලා පැදලා ඇතිනේ. සාමාන්‍ය මේ අවුරුද්ද නම් පදින්න වෙන්නේ නැතුව ඇති. දැන් සාමාන්‍ය ඔන්චිල්ලා පදිනකොට මොකද වෙන්නේ? නිකන් එක සැරයක් පද්දලා යවුවොත් නිකන් නතර වෙනවා ඔක ඉක්මනට. සාමාන්‍ය එහෙම නෙවෙයිනේ වෙන්නේ. මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? ආයෙ තල්ලු කරනවා නේද? ආයෙ එනකොට ආයෙ තල්ලු කරනවා. ආයෙ එනකොට ආයෙ තල්ලු කරනවා.
එතන වෙන්නේ නිකන් ඒක එක සැරයක් ඇදලා අතහැරියා නම් ටික වෙලාවක් ඇති පරිමන්දනය වෙලා නිශ්චල වෙනවා. අතනදී අපි කරන්නේ ඒකේ හානි වෙන ශක්තිය තියෙන්නේ. හානි වෙන ශක්තිය ආපහු දෙනවා. ආයෙත් අල්ලු කර ශක්තිය අපි දෙනවා. හානි වෙන ශක්තිය නැවත ආවර්තීයව ලබා දෙමින් දිගටම චලිත පවත්වාගෙන යනවා. එහෙම චලිතයක් තමයි අපි කෘත දෝලනයක් කියලා කියන්නේ. නිකන් හිතන්නකෝ ඔයාලා උන් වැස්ස කාලයක් ආව කියලා. ඉතින් ඔය සමහර ළමයි ඉන්නවනේ කඳු උඩින් එහෙම ගස් ගල් පෙරලගෙන එහෙම එන්න ඕන ළමයි ඉන්නවනේ ක්ලාස් එනකොට. එනකොට ගහක් කඩානේ වැටලා අත්තක් විදින් තියෙනකොට ඔයාලා නිකන් ආසයි හිතෙනවා. ඔයා ඒ අත්ත නිකන් එක සැරයක් මෙහෙම ඇදලා අතහැරියා කියන්නකෝ. එක සැරයක් ඇදලා අතහැරියොත් ඕක මේ වගේ පැද්දේ. ඉතින් එතකොට ඒ වෙලාවේ ඒ අත්ත පැද්දෙනවා තමාගේ ස්වභාවික සංඛ්‍යාතේ. දැන් සරල අවලම්බයක ආවර්ත කාලය ලියන්න පුළුවන් නේ 2π මුල එළි බෙදීම g කියලා. හරි? ඒතර ඒක එක යට කරලා ගත්තම සංඛ්‍යාතයක් වෙනවා සරල අවලම්බෙට. අන්නේන ආවර්ත කාලය සුළු කරලා එක යට කරලා ගත්ත වෙන සංඛ්‍යාතයට කියනවා සරල අවලම්බයේ ස්වභාවික සංඛ්‍යාතය. නැත්නම් නිදහස් සංඛ්‍යාතය කියලා. ඒතර සරල අවලම්බයට එහෙම නිදහස් සංඛ්‍යාතයක් තියෙනවා වගේ අර අත්තටත් එයාට හිමි ස්වභාවික සංඛ්‍යාතයක් තියෙනවා. ඒත් අපි නිකන් ඒ අත්ත මෙහෙම ඇදලා අතහැරියොත් එයා පැද්දෙන තමාගේ ස්වභාවික සංඛ්‍යාතය. හිතන්නකෝ එයා අත්ත උඩට නැගලා හොල්ලනවා කියලා. අත්ත උඩ නැගගෙන අත්ත පද්දනවා. අයියෝ ඔයාට නිකන් මෙහෙම නිකන් ඇදලා අතහැරියාම ඒක ටිකලා කියලා නතර වෙනවාම නතර වුණාම ඔයාට නිකන් දුකයි වගේ. ඔයාට ඒක දිගටම පද්ද තියා ගන්න ඕන නිසා ඔයා නැගලා අත් උඩ නැගගෙන ඒක පද්දනවා. එතකොට ඒ අත්ත පැද්දෙන්නේ තමාගේ ස්වභාවික සංඛ්‍යාතෙන්ම නෙවෙයි. ඔයා පද්දන සංඛ්‍යාතෙන්. හරිද? එතකොට අපි කියනවා මේ අත්ත සිදු කරන්නේ කෘත දෝලනයක් කිය. එයා පැද්දෙන්නේ කෘත සංඛ්‍යාතෙන් කියලා. අපි ඒ වගේ පෙන්වන්න පොඩි සරල උදාහරණයක් ගන්නවා මෙහෙම. මේ තියෙන සරල අවලම්බ දෙකක් එල්ලන්න යන්නේ. මේකේ එක බට්ටෙක් ඉන්නවා මම අඳුරු කරන්නේ නැතුව අඳින්නම්කෝ ඒක A තව බට්ටෙක් ඉන්නවා B කියලා. මෙයා සැහැල්ලු බට්ටෙක්, ඒ කියන්නේ ස්කන්ධය අඩු කියලා අර්ථය මෙතන පාවිච්චි කරේ. මේක වැඩි බරක් තියෙන බට්ටෙක්. දැන් සමාලමයි අහනවනේ යන්නේ මෙහෙම නූලකින් එල්ලලා තියෙද්දි මේ දෙන්න එකක් පල්ලෙහායින් එල්ලන්න ඕනේද කියලා අහනුන් ඉන්නවනේ. ඔය පල්ලෙහායින් එල්ලන්න ඕනේ නෙවෙයි. ඔක බර වැඩි හින්දා පාත් වෙලා තියෙන්නේ. අපි මේක චුට්ටක් ඇදලා අතහැරියා කියන්නකෝ. මේක චුට්ටක් ඇදලා අතහැරියා කියලා මේක එහෙම ලොකු පැද්දුමක් එන්නේ නැහැ. මොකද මේකේ ස්කන්ධය අඩුයි. මේකේ එච්චර ශක්ති ප්‍රමාණයක් නැහැ. ඒ නිසා මේක පැද්දුවා කියලා ඒකේ ශක්තිය ගලන් ගිහලා මේක පැද්දිල්ලක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි අපි බීව පැද්දුවා කියන්නකෝ. බීව විතරක් පැද්දුවා කියන්නකෝ. බී කියන්නේ බර බට්ටෙක් සහිත ස්කන්ධය වැඩි බට්ටෙක් සහිත අවලම්බයක්. එතකොට මේකේ දෙන ශක්තිය තන්තු හරහා ගිහිල්ලා මේකට ඇවිල්ලා මේක පැද්දෙන ගන්නවා. හරිද? ඒ වෙලාවේ මෙයා පැද්දෙන්නේ තමාගේ ස්වභාවික සංඛ්‍යාතෙන් නෙවෙයි. B පැද්දෙන සංඛ්‍යාතෙන්. එතකොට අපි කියනවා මෙයා සිදු කරනවා කෘත දෝලනයක්. ඒ වෙලාවේ එයා පැද්දෙන සංඛ්‍යාතයට කියනවා කෘත සංඛ්‍යාතයක් කියලා. මේක වයස අවුරුදු 18 19 ළමයට ගෙස් කරන්න පුළුවන් වෙන්න ඕන. ඕනම කෙනෙක් වඩා කැමති කෘත සංඛ්‍යාතකින් පැද්දෙන්නද ස්වභාවිකකින් පැද්දෙන්නද? ඒක අනුමාන කළ කියන්න පුළුවන් වෙන මොකෙන්ද පුතේ? මොකෙන්ද? ස්වභාවිකකින්. නිකන් යකෝ ඒ සිංහල වචනේ අරන් හරි හිතලා කියන්න පුළුවන්. ඕන කෙනෙක් කැමති තමාගේ ස්වභාවික සංඛ්‍යාතේ පැද්දෙන තියෙනවා නම් කෘතයකින් පැද්දෙන එහෙම එච්චර කැමැත්තක් නැහැ. හැබැයි ස්වභාවික එකයි කෘත එකේ වෙනස වැඩි නම්. නිකන් හිතන්න මෙයාගේ ස්වභාවික එක උදාහරණ කියන හර්ට්ස් 10යි. නමුත් එයාට මේ වෙලාවේ පැද්දෙන්න වෙලා තියෙනවා හර්ට්ස් 200කින් විතර. අමාරුයි එයාට. එයාට මැච් වෙන්නේ නැහැ ඒක. නමුත් ස්වභාවික එකයි කෘත එකයි ළඟ යනවා නම් එයාගේ ස්වභාවික එක හර්ට්ස් 50 එයාට දැන් පැද්දෙන වෙලා තියෙන සංඛ්‍යාත 45 වගේ ෂේප්. වෙනස අඩු වෙන තරමට පුතේ මෙයා පැද්දෙන ප්‍රමාණය පැද්දෙන විස්තරය එහෙම වැඩි. හරිද? නිකන් හිතන්නකෝ ඔයගොල්ලෝගේ ඔය තියනවා නේද ඉස්කෝලවල තාම නෑ ඔයගොල්ලෝ ඉස්කෝලේ අවුට් වුණාට පස්සේ බැච් පාටි කියලා එහෙම කට්ටිය සෙට් වෙලා
රෑට එහෙම පොඩි දේවල් ටිකක් තියෙනවා ඉතින්. පොඩි සෙල්ලම් කරනවා මේ හැන්දේ දෙහි ගෙඩියක් තියාගෙන යනවා වගේ එකක් කරනවා. ගෑනු මිනිස්සු වෙලාවට රිවිෂන් ක්ලාස් යන කාලේට එහෙම සර් අද අපිට කලින් යන්න ඕනේ මේ දැන් දවල් 12ට විතර. කියලා රෑ 4 විතර පටන් ගන්න. අද කලින් යන්න ඕනේ කියලාම ඇයි කියලාම සර් අපේ සෝෂල් එක තියෙනවා. ඉතින් ඇයි මෙච්චර කලින් යන්නේ කියලාම ඇඳ ගන්න එපයි කියනොට මේකප් දාන්න වෙලාවක් යනවනේ පැය 3-4ක් විතර. ඊට පස්සේ වෙලාවට අපිට ඒ ෆොටෝ එහෙම දකිනවා. ඒවා හිතා ගන්නත් මේ ළමයාද කියන්නේ නර්ලෝ හොල්මන් වගේ හිතා ගන්න බෑ. වෙනස් රූපයක් නැති. ඊට පස්සේ කොහම හරි ගිහිල්ලා අපි මේ පාටි අනේ මේ සෝෂල් එකේ මේ බැච් පාටි එක ඕනේ නැහැ නිකන් හිතන ඔගොල්ලෝගේ ගෙදර හරි යාළුවගේ පාටියක් හරි කියලා. ඒක දැන් අර නටන වෙලාවක් එනවනේ. දැන් නටන්න ගියාම දැන් සංගීතයක් දෙනවනේ මුලින්ම නටන්න. ගා කියලා ස්ලෝ බීට් එකකින් වගේනේ පටන් ගන්න. වෙඩින් වල එහෙමත් එහෙමනේ. වෙඩින් එක එහෙම ගොඩාක් වෙලාවට මුලදී යන්නේ කොහොමද නිකන් ලස්සන ඉංග්‍රීසි සින්දුරියක් එහෙම යනවා. පොෂ් විදිහට පටන් ගන්නවා. හරි ටික වෙලාවක් ගිහිලා පැයක් දෙකක් තුනක් ගියාට පස්සේ තමයි ඉතින් යන්නේ වරෙන් ගණින් පොල්ල රෝසා වරෙන් ගගායම ටික යන්නේ අන්දිර වගේ වෙනකොට නේ ඉතින් දැන් අර හිතංකෝ උඹේ ඇඟේ නටන්න තියෙන සංඛ්‍යාත නේ උදාහරණ කියන්නේ හර්ට්ස් 200 හරි හර්ට්ස් 200 තමයි උඹේ ගාන සෙට් වෙන ස්වභාවික සංඛ්‍යාත දැන් අර නටන්න පටන් ගත්ත ගමන් රෑ 8ට වගේ කියලා හිතන්නකෝ ඈ හර්ට්ස් නිකන් 10ක වගේ සංගීතයක් තමයි අර බීට් එක තමයි හම්බෙන්නේ උඹේ ඇඟේ දෙන හර්ට්ස් 200 අරුම් දෙන හර්ට්ස් 10යි. දැන් අනිත් ඔක්කොම ලස්සන හර්ට්ස් 10ට නටනකොට උඹට විතරක් ඕක මැදට පැනලා හර්ට්ස් 200 නටන්න බෑනේ. ඊට පස්සේ පිස්සෙක් ඇවිල්ලා කියලා හිතලා ඇදලා දානවා එළියට ගිහලාට වාඩියට. ඒතර උඹට අකමැත්තෙන් හරි පුළුවන් ගානට අර හර්ට්ස් 10ට හරියන්න වැනි ගහක් වැන්න වගේ අර මොන්ඩිසෝරියේ හිටියා වගේ හරි වැනි හරින්න වෙනවා. නේ? පස්සේ ටික වෙලාවක් යනකොට අරගොල්ලෝ දෙන බීට් එක ටික වැඩි වේගන එනකොට මුලදී උඹට වැඩ දාන්න බෑ. දැන් චුට්ට වාගේ වැඩ කෑලි වැඩි වෙනවා. දාරක හර්ට්ස් 150 විතර ඇවිල්ලා තියෙන්නේ. දැන් උඹේ ඇඟේ තියෙන කීය කියලාද කිව්වේ? ඈ 200. දැන් වෙනස අඩු වෙලා දෙන්නගේ. කෘතයකේ ස්වභාවික වෙනස අඩු වෙලා. දැන් චුට්ට වැඩ කෑලි දානවා. අරක 170 එනවා 180 190 විතර එද්දි උඹට දැනනවා නෑ සෙට් එකගෙන එනවා දැනෙනවා ඈ. අර 195ට ඇවිල්ලා එක වෙලාවක ඒක සෙට් වෙනවා හරියටම හර්ට්ස් 200. කෘතයක හරියට ස්වභාවිකට සමාන වෙනවා මැච් වෙනවා. අම්මට සිරි. දැන් උන මාර්සැටිස් පුළුවන් තරම් වැඩ කැලේ ඔක්කොම ටික දාන කාවඩි ඩාන්ස් එකක් දාලා එන්න මේකක් දාලා වැඩි විස්තරයක් සත කම්පණේලා අනේ දෙන්නේ තුනේ බිම දාගෙන ආයෙත් නටනවා. ඇයි උඹට ඕනේ ඇඟට ඕනේ හර්ට්ස් 200 දෙන්නේ හර්ට්ස් 200. හරි? විශාල විස්තරයක් සහිතව නටනවා. ඊරස තව ටිකක් රෑ වෙනකොට අරක දැන් හර්ට්ස් 200න් තව එහාට යනවනේ. ආය අමාරුයි යාට. නිකන් හරක 300 350 400 යනකොට හර්ට්ස් 400ක් පැද්දෙන්න බෑ වගේ වෙනවනේ. ඈ දැන් ඒක එහාට යනකොට ආයෙ මේ ඩාන්ස් එකේ විස්තර වල අර මේ අඩු වෙලා ටික වෙලාවක් ඇද්ද නිකන් පැද්දෙන බැරි ගන්නට වගේ. දැන් ඔක නිකන් ප්‍රස්තාරයක්ම වාගනින්කෝ. ඒ කියන්නේ අපි දුන්න කෘත සංඛ්‍යාතේ සපයපු සංගීතේ කෘත සංඛ්‍යාත එක්ක වගේ ඩාන්ස් එක ප්‍රස්තාරය. අතින් පෙන්නන්න මොන වගේ ප්‍රස්තාරයක්ද ආවේ කියලා. මෙහෙම එකක් ආවොට ගද්දයක් ඔය මෙහෙම විතරයි දාවේ. පුතේ කොයි වගේද පුතේ? කොයි වගේ ප්‍රස්තාරය හිතේම ඇවුනේ? අරක බින්දුව වෙලා ටික වැඩි වේගෙන ගිහලා 200 ඇවිල්ලා 200න් එහාට යන ටිකත් එක්ක හිතන්න කියලා කියන්නේ. ආන හරි. මේ වගේ ප්‍රස්තාරයක්ම වෙන්න එපා. ඔව්. හරි. පුතේ කෘත සංඛ්‍යාත එක්ක පැද්දුමේ විස්තරය අඳිනවා නම් පුතේ සංඛ්‍යාත බිඳුව වෙලා ටික වැඩි කරගෙන යනකොට කොහේ හරි වෙලාවක ස්වභාවික එක හම්බෙන්න එපා. ස්වභාවික එක පැත්තට එනකොට පුතේ එන්න විස්තරය වැඩි වුණා පුතේ. විස්තරය වැඩි වෙලා මෙන්න මේ වෙලාව උපරිමයට ආවා. හරි? මේ වෙලාව උපරිමයට ඇවිල්ලා ඉන් පස්සේ ආයෙමත් විස්තරය අඩු වෙගෙන යනවා පුතේ. මෙන්න මේ වෙලාවේ ස්වභාවික හරියටම නෑ කෘතයක වෙනස් කරගෙන කියලා ඒක හරියට ස්වභාවිකයකට සමාන වෙච්ච වෙලාවේ අපි කියනවා මේක අනුනාදය වෙනවා කියලා. අනුනාදය. සමහරව තොවිල් වල එහෙම වෙනවා ඇත්තත් ඒක වෙන්න ඇති. තොවිල් දන්නවද? ගිහිලා තියෙනවද? ඔයා නෑලේ මම තියෙනවා කියලා සාය නෑ කිව්වා. දැන් ඒකේ තර නිකන් මේ ඔයා වෙනස් වෙන තර ඒක පාර මෙහෙම කරලා ගන්නව ඇත්තේ. ගන්න ඇත්තේ කියලා මං කිව්වේ. හරි? අනුනාදය වෙන්න ඇති. ගාන සෙට් වෙන ෆ්‍රීකවන්සි දෙක. ඔය අකුණු ගහද්දීම ජනෙල් වීදුරුවෙන් දෙදරනවා එහෙම ඇහෙන්නේ. ගානට ඒ දෙක මැච් වෙලා.
නිකන් හිතන්නකෝ මේ නිකන් අපි පුතා ගෙදර සුරතා සතෙක් ඉන්නවා. නෑ. ඒ කියන්නේ ඔය ආවුදු සුරතලේ ඇති කරා. පුතාලා ඉන්නවා. මොකක්? මාළු කොහෙද අක සුරතා සත්තු වෙන්නේ? මාළුවේ කරන් මෙම අත ගාලේ උම්ම එකක් එහෙම දෙන්න පුළුවන්ද? පිස්සු. ඒකගේ තු ඉන්නේ. නෑ. දැන් මුන් ඊටපුන් ඔක්කොම නැති කරලා දානවද කොදී නැද්ද? සුරතා සතෙක් නෑ. ඉන්නවා. බල්ලෙක්. කමන්නේ බල්ලෙක් ගමුකෝ. බල්ලේ නේ අපි එක බලු පැටියෙක් කරමුකෝ. බලු පැටියෙක්. සාමාන්‍ය ගොල්ලෝ ඔයා දැන් ක්ලාස් වල ගෙදර යනකොට ඔයා පිළිගන්න මුලින්ම ඉන්නේ කවුද? එහෙම කවුරුත් එන්නේ නැද්ද? ඒ කියනවා ගෙදරින් යනවා දන්නෙත් නෑ අම්මා තාත්තා. ඔයා ගෙදර එනවා දන්නෙත් නෑ. නේ සාමාන්‍යයෙන් ඉතින් නේ කවුරු හරි යකෝ ගෙදරට එනකොට පිළිගන්න පුතා ආවද කියලා අහන්නෙත් නැද්ද අඩුව ගානේ. හරි එහෙම කමන්නේ අදුම ගානේ අපි නිකන් හිතමු අර බලු පැටියා. ඒ බලු පැටියා ඔයාගේද? ඒ කියන්නේ ඔයාද කිරි දීලා එහෙම කන්න දීලා එහෙම බලා ගන්න බලු පැටියා? ඒ කියන්නේ දැන් එහෙම ඉන්නව නේ වෙලාවකට. ඒ කියන්නේ ගෙදර සුරතා සත්තු කීප දෙනෙක් ඉන්නවා. මල්ලිගේ බලු පැටියා මෙයා, අක්කගේ පූසා මෙයා, ගග එහෙම ඉන්නවනේ. ඒව නැද්ද? හරි. අපි හිතමු මේ තමයි බලු පැටියා. මම තමයි කිරි දීලා බලා ගන්න. හරි. එහෙ වුණොත් සාමාන්‍ය වෙන කවුරු ආවේ නැතත් ඔයා ගෙදරට යන්න යනකොට කඩුල්ල පැනලාගේ යස්සර යන්න යනකොට මිදුලට යනකොට බලු පැටිය දුවගෙන එනවා. නේ? ලස්සනයි නේ? නගුඩ වන එනවා. නැද්ද? එතකොට ඒක ඒ නගුඩ වන එන්නේ උගේ ස්වභාවික සංකේතය. ඒ නගුඩේ දිග ප්‍රමාණය අනුව එහෙම උඩේදී ස්වභාවික සංකේතය ඒකෙන් තමයි පද්ද එන්නේ. එක දවසක හවස යනකොට උඩ අසනීපයි. අපි කියමු බඩේ අමාරුවක් උඩ. නැත්නම් ඉසේ කැක්කුවා. හරි? දැන් මෙදා ඌ එන්නේ අර වගේ ඉන්නේ. ඔයා එනකින්ද ඉස්සරහට එනවා. නගුට එහෙම ඉතින් වනවන එහෙම ඉන්නේ නැහැ. ලාවට වනනවා. හරි? අර තරම් හොඳට වනන්නේ නැහැ. ඔයාට දුකයි ගේ ආශ්‍රය යන්නත් බෑ වගේ පිළිගැනීම නැහැනේ. ඔයාට නිකන් අවුල් වගේ. ඔයා මොකද කරන්නේ? නගුට අල්ල වනා ගන්නවා. ඔයා අල්ලලා වනනවා. ඔයා අල්ලලා වැනුවම එතකොට උගේ නගුට වැනෙන්නේ ස්වභාවික එකෙන්ම නෙමෙයි කෘතයකින්. කෘත සංග ඔයා වනන ගානට ඒක වැනෙන්නේ. නේ? හැබැයි ඔයාට හරියට පුළුවන් වුණොත් මොකද්ද? මොකද හරියට පුළුවන් වුණොත් ඒ ස්වභාවික එකට සමාන සංඛ්‍යාතයකින් පද්දන්න. එහෙ වුණොත් නගුට හොඳට පැද්දිලා එනවා. අන්න අනුනාදේ වෙන්න ගන්න. හරි? ඒක අනුනාදේ කියන එක නිකන් දැන් ඔහොම ලියන්න බෑනේ විභාගෙට. මම ගෙදර යනකොට බලු පැටියා දුවගෙන එනකොට උඩ නගුට වනන්නේ නැහැ. එදා ඔයා ලියන්න පුළුවන්ද? බෑනේ. දැන් අනුනාදේ කියන එක මොන වගේ අදහසද ඒකේ තියෙන්නේ? කෘත දෝලනයක් සිද්ධ වෙනවා. කෘත සංඛ්‍යාත වෙනස් කරගෙන යනවා. වෙනස් කරන් යද්දී එක වෙලාවක කෘතයක ස්වභාවිකයකට සමාන වෙනවා. කෘතයක ස්වභාවිකයකට සමාන වෙනවා. ඒ වෙලාවට අර දෝලනය සිද්ධ වෙනවා උපරිම විස්තරයක් සහිතව. තේරුණා? අන්න ඒක තමයි අනුනාද වෙනවා කියලා කියන්නේ. ඔය මේ වනේ ඉතින් මම මේකට දැකලා නැහැ වීඩියෝ එකක් දැකලා නැහැ. නමුත් මේ සිද්ධිය මේන වීඩියෝ YouTube එකේ බලන්න තියෙනවා. දැන් ඔයගොල්ලෝ වයින් වීදුරුවක් එහෙම ගන්න. වයින් වීදුරුවක් තියෙනවා. හිස් වයින් වීදුරුවක් තියෙනවා. මොකක් හරි ස්වරයක් නිකුත් කරන ප්‍රභවයකින් ඒ ස්වරයේ සංඛ්‍යා ටික ටික වැඩි කරගෙන යනවා. සංඛ්‍යා ටික ටික වැඩි කරගෙන යනකොට අර වීදුරුව මෙහෙම තියෙන වීදුරුව හෙල්ලෙන්න ගන්න. නිකන් අපිට ඒක වීදුරුද කියලා නිකන් හිතා ගන්න බෑ නිකන් ජොල් ගත වගේ පේන්න ගන්න ඒකේ. එහෙම මැල්ල එක ෆ්‍රීකවන්සි එකදී බිඳිලා යනවා. ඒ කියන්නේ හරියට වීදුරු වල කම්පන සංඛ්‍යාතයට අර ස්වරයේ සංඛ්‍යාත ගාන සෙට් වෙලා. ඒවන වීඩියෝ තියෙන මේ කියන කෙනා වීඩියෝ ගන්න මේ කතන්දරයක් තියෙන මේක ඇත්ත කතාව කියලා තමයි කියන්නේ. එක සැරයක් මිනිස්සෙක් ගෙදර මේසේ උඩ වීදුරුව තියාගෙන ටීවී එක බල බල ඉද්දි වීදුරුව බිඳලා ගිහිල්ලා. ලංකාවේ හැමෝම සිද්ධියක් වුණා නම් මොකද වෙන්නේ? අම්මට හිතු. පහුවදා ඉඳලා හිරුවේ කෙනුයි දෙරණෙනුයි ඇවිල්ලා කැමරා දාගෙන අම්මට හොල්මන් ඉන්නවා මේක විතර කියලා පත්තරුම් කාර්යෝ අදිනවා මාස දෙකක් විතර ඒක මුළු පළවෙනි නිවුස් එක විතර ගහලා. ඒ කියන්නේ පත්තරේ මේ පිටුව නෙමෙයි පෙරලපු ගා මේ පැත්ත එකේ තියෙන්නේ. අංක 3 පිටුවේ අම්මට ඒකමයි යන්නේ සති ගණන් මාස ගාණක් යනක. හොල්මන් කියලා හෙන්න කතන්දරයක් ගොතනවා ඕකට.
ඊට පස්සේ කැමරා එකක් ගෙනල්ලා ඒකේ මොනවා හරි ලපේ ඇතුළේ මේක තමයි වැදිලා තියෙන්නේ කියලා දන්නේ නැද අපේ උන් ඈ එන ඇත්තට වෙලා තියෙන එක නෙවෙයි මු වීදුරුව තියලා ටීවී එක බලාගෙන ඉද්දි ටීවී එකේ ගිහිලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නේ නැති අර ඔපෙරා ගායනය දන්නවද ඈ ගොඩාක් කරලා ගෑනුවා අර ටින්ටින් එක එහෙමත් කියනවනේ එහෙම කැලසිනා තියෙනවනේ ඒකේ අන්න හරි ඒකක් තමයි ඒ ගෑණි කෑ ගහන්න ගත්ත වෙලාවේ ඒ කටහඬේ සංඛ්‍යාත එක වෙලාවක ගිහිල්ලා තියෙනවා ගිහිල්ලා උඩට ගිහිල්ලා අර වීදුරුවේ සංඛ්‍යාත ගියපු ගමන් අර වීදුරුව අනුරාදෙලා බිඳිලා ගිහිල්ලා තව ඔය වගේ තියෙන ඒක නයි tie සිද්ධියේදී වීඩියෝ කරලා නැහැ කවුරුවත් ඉතින් රෙකෝඩ් කරලා නැහැ තව කියනවා මෙහෙම සිද්ධ වෙලා තියෙනවා කියලා පාලං උඩින් එහෙම හමුදාවෙන් යනකොට පාලං උඩින් එහෙම හමුදාවෙන් යනකොට මේ එකම රිද්භානුකූලව පාද තිය ගිහිලා පාලම කඩන් ගිහිල්ලා හරි එනිසා දැන් එහෙම පාලං උඩින් යද්දි එහෙම යන්නේ නැහැ ඔය අනුනාදේ සාමාන්‍යයෙන් ඔය අපිට නිකන් එදිනෙදාම පාලං කැඩෙන්නේ නැහැ මම මේ කියන්නේ අර සාමාන්‍ය අපි අහලා තියෙන සිද්ධිය ෆිසික්ස් සබ්ජෙක්ට් එකකම අදාළව ඒවා දෙකක් විතර නෝට් එක ලියද ලියව තව එකක් මම කියන්න ඒවා දෙක පස්සේ මම ගන්නේ දැන් හිතන්නකෝ මෙන්න මේකට කියන්නේ බාටන් අවලම්බය කියලා අනුනාදය ආදර්ශනය කරන්න ගන්න බාටන් අවලම්බය පුතා මේකේ තියෙනවා මෙහෙම මේකේ බර බට්ටෙක් සහිත අවලම්බයක් තියෙනවා x කියලා කියමුකෝ මෙයා සැහැල්ලු බට්ටෙක් මෙයාත් සැහැල්ලු බට් මේ ඔක්කොම සැහැල්ලු බට්ටෝ c කියන කෙනාව මම ඇඳ ගන්නවා මේකේ දිගට සමාන වෙන්න හරි නිකන් මෙයාගේ දිගයි සමාන වෙන්න වගේ අදිනවා d කියන අවලම්බ ඊට වඩා දිග වැඩි e අවලම්බ ඊටත් වඩා දිග වැඩි හරිද දැන් අපි මේක පැද්දුවා කියන්නකෝ පුතේ මේක පැද්දුවොතින් මේ තන්තු හරහා ශක්තිය ගිහිල්ලා මේ පස් දෙනාත් පැද්දෙන්න ගන්නවා හරිද දැන් මේ පස් දෙනාම පැද්දෙන්නේ තම තමාගේ ස්වභාවික සංඛ්‍යාත වලින් නෙවෙයි x ගේ සංඛ්‍යාතේ ඒ කියන්නේ මේ හැමදෙනාම කරන්නේ කෘත දෝලනය හැබැයි මම කියවනේ මේක දිගට මේක දිග සමානව අඳිමු කියලා හරි මේ දෙන දිගවල් සමානයි නම් දෙන ආවර්ත කාල සමානයි සංඛ්‍යාත සමානයි මෙයාට මාර chance එකක් ලැබිලා තියෙනවා මොකද මෙයා ලැබිලා තියෙන මාර chance එක මේ වෙලාවේ යාට පැද්දෙන සිද්ධ වෙලා තියෙන සංඛ්‍යාතේ හරියට මෙයාගේ ස්වභාවික සංඛ්‍යාතයට සමානයි හොඳේ ඒ නිසා එයා විශාල විස්තරයක් සහිතව පැද්දෙන අනිත් අයට වඩා මේ පස් දෙනාගෙන් වැඩිම විස්තරයක් සහිතව පැද්දෙන c මෙයාට වඩා මෙයාගේ දිග කොටයි එයාට වඩා මෙයාගේ දිග වැඩි ඒතර මේ දෙන්නගේ සංඛ්‍යාත වල එහෙම මෙයාට වඩා පොඩ්ඩක් වෙනස් පොඩ්ඩක් නෙවෙයි යම් ප්‍රමාණයකින් වෙනස් හරි ඒතර ඒ දෙන්න c තරම් හොඳට x එක පැද්දෙන්නේ නැහැ එහෙනම් මෙයාට අඳින විස්තරයට වඩා මෙයාගේ විස්තරය අඩු කරලා දින්න මෙයාගේ විස්තරය අඩු කරලා දින්න මේ දෙන්න ගන්නකො මෙයාට වඩා මෙයාගේ දිග ගොඩාක් අඩුයි මෙයාට වඩා මෙයාගේ දිග ගොඩාක් වැඩි ඒතර මේගොල්ලොන්ගේ සංඛ්‍යාතවල මෙයාට වඩා ගොඩක් වෙනස් තේරුණා ඒ නිසා මේ දෙන්න මේ තරම්වත් හොඳට පැද්දෙන්නේ නැහැ ඊටත් වඩා අඩු විස්තරයක් එක්ක පැද්දෙන්නේ හරි ඔයාලා අඳිනකොට ඒක බලෙන් හරියට හිතලා අඳින්න ඕනි මෙයාගේ දිග සමාන වෙන්න අදින්න ඕනි මෙයාගේ පැද්දුම උපරිමයෙන් ඇඳලා මේ දෙන අඩු කරලා ඇඳලා ඊටත් වඩා මේ දෙන අඩු කරලා එහෙම අදින්න ඕනි හරි දැන් අපි පුතේ ගොඩාක් ලියන්න තියෙනවා ගොඩාක් වෙලා අපි කතා කරානේ හරි මෙතනලා ඔක්කොම ටික ලියන්න තියෙනවා නේ විස්තර ටික ලියමු එහෙනම් කෘත දෝලන එළිරක් කම්පන කියලා ලියා ගන්න කෘත දෝලන එළිරක් කම්පන ලියන්න පුතේ පරිමන්දිත කම්පනවලදී ප්‍රතිරෝධී බල මගින් හානිවන ශක්තිය එම ශීඝ්‍රතාවෙන්ම නැවත පද්ධතියට සැපිය හැකි නම්
නැවත පද්ධතියට සැපිය හැකි නම් කම්පනයේ විස්තාරය අඩු නොවන ලෙස පවත්වා ගත හැකි මේ සඳහා වස්තුව මත බාහිර බලයක් ආවර්තීයව යෙදිය යුතුවේ පද්ධතියක දෝලනය බාහිර ආවර්ත බලයක බලපෑම යටතේ සිදුවන විට එය කෘත දෝලනයක් යයි කියනු ලැබේ. පුතේ උදාහරණ කියලා පුතේ ඔන්න ඔය වම් පැත්තේ පේන අවලම්බ දෙක අද ගන්න. පුතේ ඒ කෙන අවලම්බේ සැහැල්ලුයි බී කෙන එක නම් බර වැඩි. පුතාලා ඉහළ ආධාරකින් උලක් දාලා අවලම්බ දෙකක් එල්ලලායි තියෙන්නේ. බර වැඩි පැත්තේ ඉතින් පාත් වෙන්න එපා. ඕකේ. දැන් ලියා ගන්න පුතේ. සැහැල්ලු ඒ අවලම්බය පැත්තකර පද්දා අතහැරිය විට එය පරිමන්දිත දෝලන සහිතව කම්පණය වී නිශ්චල වේ. ඒ සැහැල්ලු නිසා එහි අඩංගු ශක්තිය තන්තුවටත් ඉන් බර බි අවලම්බයටත් සම්ප්‍රේෂණය වී බි අවලම්බය
සැලකිය යුතු තරම් සැලකිය යුතු තරම් දෝලණය වීමක් සිදු නොවේ. දෝලණය වීමක් සිදු නොවේ. ඊළඟ රුලේ පුතේ එහෙත් බී අවලම්බයේ පැද්දුවොත් එහෙත් බී අවලම්බයේ පැද්දුවොත් ඒ ස්කන්ධය වැඩි නිසා ඒ ස්කන්ධය වැඩි නිසා අඩංගු ශක්තියද වැඩි බැවින් අඩංගු ශක්තියද වැඩි බැවින් බී අවලම්බයේ ශක්තිය බී අවලම්බයේ ශක්තිය තන්තුවටත් ඉන් ඒ අවලම්බයටත් සම්ප්‍රේෂණය වී ඒ අවලම්බය දෝලණය වීමට පටන් ගනී. ඒ අවලම්බය දෝලණය වීමට පටන් ගනී. ඊළඟ රූලේ පරිමන්දනය මගින් ඒකෙන් හානි වන ශක්තිය එම ශීඝ්‍රතාවෙන්ම බීගෙන් සැපෙන නිසා ඒ දිගටම පැද්දේ. මෙහිදී ඒ දෝලණය වන්නේ එහි නිදහස් කම්පන වරාණකසේ ස්වභාවික සංඛ්‍යාතයෙන් වරහනස F0 කියලා යන පොතේ නොව බීගේ සංඛ්‍යාතේනි. ඒ කෘත දෝලණයක යෙදෙන අතර ඒ කම්පණය වන සංඛ්‍යාතය කෘත සංඛ්‍යාතය නම් වේ. කෘත සංඛ්‍යාතය වරහනස F' නම් වේ. රුලක් ඇරිය නම් හොඳයි. ඒ පැද්දෙන විස්තාරය F0 සහ F' අතර
වෙනස මත රඳා පවතී. වෙනස මත රඳා පවතී. F not සහ F dash අතර වෙනස වැඩි නම් F not සහ F dash අතර වෙනස වැඩි නම් පැද්දුමේ විස්තාරය අඩුය. පැද්දුමේ විස්තාරය අඩුය. F not සහ F dash අතර F not සහ F dash අතර වෙනස අඩු නම් විස්තාරය වැඩිය. රුල කරලා F dash වෙනස් කරගෙන යාමේදී F dash වෙනස් කරගෙන යාමේදී එය පද්ධතියේ F not එය පද්ධතියේ F not සමාන වන මොහොතේදී පද්ධතිය උපරිම විස්තාරයක් සහිතව කම්පණය වීමට පටන් ගනී. මෙය අනුනාදය ලෙස හැඳින්වේ. පොතේ දුවේ F dash එක විස්තාරය ප්‍රස්ථාරය අඳිමුකෝ. F dash වැඩි කරන් යද්දී F not සමාන වෙන වෙලාවේ උපරිමයි. හුඟක් ළමයි හරියට හැඩය අඳුරගත්ත අර පුතා එම ඇරෙන්න. ඒ පුතා නම් කෙලින්ගිරක් මැවුනේ. right. පුතේ F dash එක වැඩි කරගෙන යනකොට එකේ කෙලාගේ F not සමාන වෙන වෙලාවේ විස්තාරය උපරිමයි. ආයෙ මෙහාට යනකොට පුතේ දෙන්නගේ පරතරය වැඩි වෙනවා. ආයෙ විස්තාරය අඩු වෙගෙන යනවා. හොඳයි. ඕකේ. දැන් ලියන්න පුතේ රුල කරලා කෙටි මාතෘකාවක් වශයෙන් බාටන් අවලම්බයේ භාවිතයෙන් අනුනාදය ආදර්ශනය කිරීම right. පුතේ මේ රූපය ඇඳ ගන්නකෝ.
අඳිනකොට පුතේ උවමනාවෙන් c ගේ දිග x ගේ දිගට සමාන වෙන්න අඳින්න. අන්ද පැද්දුම් ලකුණු කරාද පුතේ? c තමයි වැඩිම පැද්දුමක් පෙන්වුම් කර. ලියන්න නේද පුතේ නම් ඇදලා ඉවර ඇති. ලියන්න. x දෝලණය කළ විට තන්තුව හරහා ශක්තිය සම්ප්‍රේෂණය වී අනෙක් අවලම්බ දෝලණය වීමට පටන් ගනී. ඒවා දෝලණය වන්නේ x ගේ සංඛ්‍යාතයෙනි. එනම් කෘත සංඛ්‍යාතයකිනි. ඊළඟ රූලේ ඒත් c ගේ දිග x ගේ දිගට සමාන නිසා c දෝලණය වන කෘත සංඛ්‍යාතය එහි f naught සමාන වීමෙන් එය වැඩි විස්තරයක් සහිතව දෝලණය වේ. right. දැන් යන හුලක් කරලා කෙටි මාතෘකාවක් වගේ පුතේ. අනුනාදය සඳහා උදාහරණ කියලා. ලියන්න පුතේ. අකුණු හඬ සමග ජනෙල් වීදුරු දෙදරීම. ඊළඟ පුතේ වාහනවල එන්ජිමේ වේගය වෙනස් වන විට එක් අවස්ථාවකදී පැති වීදුරු දෙදරීම පුතේ ඊළඟ පුතේ නමක් කිව්වම ප්‍රැක්ටිකල් එකක් වගේ ලියන්න යන්න එපා. ලියනකො අනුනාද නල පරීක්ෂණය කියලා. මාතෘකාව නෙමෙයි.
අනුනාද නල පරීක්ෂණය. හරි. අහගෙන ඉන්න වෙනවා. අනුනාද නල පරීක්ෂණය. මේ දෝලනහ තරංග පාඩමේ මැද හරියට යද්දී නලවල කම්පන කියලා පාඩමක් තියෙනවා. අනේ පාඩමේදී එන ප්‍රැක්ටිකල් එක ඒක පොඩි කෑල්ලක් විතරයි දැන් කියන්නේ. පුතේ ජල බීකරයක් තියෙනවාය බටයක් ගහලා තියෙනවාය. පුතේ දැන් බටේ දෙකලවර විවෘතයි ඒ නිසා මේක අසර ජලය ගිහින් තියෙන්න ඕනේ. කිල්ලොන්න ගොඩක් ළලයා මීටර වෙන්නේ නැහැ. මෙන්න මේක අස්සේ ජලය තියෙනවා. පුතා මෙන්න මේකේ දැන් වාත කඳක් තියෙනවා නේද? මේ වාත කඳ කම්පණය වෙන සංඛ්‍යාතයක් තියෙනවා. ඔය බටනලාවක් වගේ මෙන්න මේකේ වුණත් වාත කඳ කම්පණය වෙන සංඛ්‍යාතයක් තියෙනවා. ඒ සංඛ්‍යාතයට බලපානවා මෙන්න මේ දිග ප්‍රමාණය. හරි? මෙන්න මේ එළියෙන් තියෙන දිග ප්‍රමාණය බලපානවා. අපිට පුළුවන් මේ නලය උස් පහත් කරලා මෙන්න මේ දිග ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන් නේද? එහෙම කරලා පුළුවන් මෙන්න මේකේ කම්පණය වෙන සංඛ්‍යාත වෙනස් කරන්න. තේරුණාද? මේක ASCII තියෙන වාත කඳ කම්පණය වෙන ස්වභාවික සංඛ්‍යාතයට මේකේ දිග ප්‍රමාණය බලපානවා. මේක ඉහළ පහළ යවලා පුතේ මේකේ දිග ප්‍රමාණය අඩු වැඩි කරගන්න පුළුවන්. එහෙම කරලා මේ කම්පණය වෙන සංඛ්‍යාත මට වෙනස් කරගන්න පුළුවන්. අපි කරන්නේ සරසුලක් කම්පණය කරලා සරසුලක් ගෙනලා මෙහෙම අල්ලනවා. සරසුලක් කියන එක කම්පණය කරලා ගෙන මෙතනින් අල්ලනවා. ඉතින් ඇල්ලුවා මේ බාහුව දෙක කම්පණය වෙද්දී ඒ බාහුව මගින් මේකේ දෙන වාත කඳ කම්පණය කරනවා. ඕකේ? මේ කම්පණය වෙද්දී ඒකේ මේ වාත කඳ කම්පණය වෙනවා. මේ වාත කඳ කම්පණය වෙන්නේ සරසුලේ සංඛ්‍යාතේ. තමාගේ ස්වභාවික එකෙන් නෙමෙයි සරසුලේ සංඛ්‍යාතේ හර්ට්ස් 252 නම් මෙයා කම්පණය වෙන හර්ට්ස් 252. කැමැත්තෙන් නැතුව හරි. හැබැයි අපි මේක උස් කළා හරි පාත් කරගෙන හරි යනකොට පුතේ මේකේ ස්වභාවික සංකේත වෙනස් වී ගිහිලා ඒක හරියටම සරසුලේ සංඛ්‍යාතයට සමාන වුණොත් හර්ට්ස් 252කට සමාන වුණොත් එතකොට මේක විශාල විස්තරයක් සහිත මේ වාත කඳ කම්පණය වෙනවා. ඒ වෙලාවේ අපිට මේ බටේ අස්සෙන් තීව්‍ර ශබ්දයක් එනවා. අන්නේ තීව්‍ර ශබ්දයේදී අපි දැනගන්න ඕනි මේකේ සංකේත හරියට මේකට සමාන වෙලා අනුනාද වෙන්න අරන් කියන. පුතේ එතන ඇත්තරම කරේ කෘත සංඛ්‍යාත වෙනස් කර කර ගිහිලා ස්වභාවික එකට සමාන කරපු එක නෙවෙයි. කෘතයක වෙනස් කර කර ගිහිලා ස්වභාවික එකට සමාන කරපු එක නෙමෙයි කරේ. එතන මොකද කරේ? ස්වභාවික වෙනස් කර කර ගියේ. මේක උස් පහත් කළා මේකේ දිග ප්‍රමාණය වෙනස් කිරීමෙන් කරන්නේ මෙයාගේ ස්වභාවික වෙනස් කරනවා. හරිද? ස්වභාවික වෙනස් කර කර ගිහිලා ඒක සමාන කරා කාටද? කෘත කෙනාට. පැහැදිලිද? සාමාන්‍ය විස්තර කරද්දී කිව්වේ කෘත එක වෙනස් කර කර ගිහිල්ලා ස්වභාවිකයට සමාන කරනවා කියලා. මේක කරේ ස්වභාවික වෙනස් කර කර ගිහිල්ලා කෘතයකට සමාන කරපු එක. රයිට්. මුලින් ඇඳගත්ත පස්සේ විස්තරය ලියමු. රයිට්. පුතා ජල බීකරයක් අඳින්න. ළමයි ජල බීකරේ ඇඳලා බටයක් තියා. ඊළාන පුතේ බටේ කටගාවට උඩින් සරසුල අල්ලන්න. හරි? සරසුල අල්ලලා පුතේ ඕකේ මේ බාහුව දෙක තියෙනවනේ මේ කටට උඩින් වෙන්න. රයිට්? දැන් ලියා ගනින් පුතේ මෙහෙම බටේ තුල වාත කඳ කම්පණය වන ස්වභාවික සංඛ්‍යාත F බිඳුව කම්පණය වන ස්වභාවික සංඛ්‍යාත F බිඳුව වාත කඳේ දිග මත රඳා පවතී. වාත කඳේ දිග මත රඳා පවතී.
වාත කඳේ දිග මත රඳා පවතී. බටේ උස් පහත් කිරීමෙන් බටේ උස් පහත් කිරීමෙන් වාත කඳේ දිග වෙනස් කර වාත කඳේ දිග වෙනස් කර if not වෙනස් කර ගත හැකි if not වෙනස් කර ගත හැකි ඊළඟ රුලේ පුතේ සරසුලක් කම්පණය කර සරසුලක් කම්පණය කර එහි බාහු බටයේ විවරයට ඉහළින් ඇල්ලූ විට විවරයට ඉහළින් ඇල්ලූ විට වාත කඳ සරසුලේ සංඛ්‍යාතයෙන් වාත කඳ සරසුලේ සංඛ්‍යාතයෙන් කම්පණය වේ. බටය එහා මෙහා කරන විට බටය එහා මෙහා සිරස්සගෙන යන විට එක් අවස්ථාවකදී එතුලින් තීව්‍ර හඬක් ඇසේ. එතුලින් තීව්‍ර හඬක් ඇසේ. ඒ වාත කඳේ if not ඒ වාත කඳේ if not සරසුලේ Fට සමාන වීමෙන් අද සමාන වී අනුනාද වීමෙන් ය. අනුනාද වීමෙන් ය. හොඳයි පුතේ. දැන් ලියන්න ඊළඟ එක පුතේ ඒ වගේම තව උදාහරණයක් දොනිමාන පෙට්ටිය කියලා ලියන්න. දොනිමාන පෙට්ටිය. පුතා ඒ වගේම ඉස්සරහට ඉගෙන ගන්න දෙන ප්‍රැක්ටිකල් එකක යෙදීමක්. දොනිමාන පෙට්ටිය. රයිට්. අපේ දරුවෝ ටික මගේ පැත්තට හැරුණා නම් සියලු දෙනා පුතේ හැරෙන්න. කොල්ලනේ දොනිමාන පෙට්ටිය ගැන වෙනම විශේෂ විස්තර කිරීමක් ඉදිරියේදී තන්තුල කම්පන පාඩමේ ප්‍රැක්ටිකල් කරද්දි කියලා දෙනවා. දොනිමාන පෙට්ටියේ මේ වාත කුහර තියෙන්නේ ඇයි කියලා එදාට ලියමු. ඇත්තට මේ වාත කුහර තියෙන්නේ සද්ද වැඩි කරලා ගන්න. මේ පැත්තේ කැණයක් තියෙනවා, මේ පැත්ත තව ඇණයක් තියෙනවා. මේ දෙක අතර තියෙන ලී සේතු දෙකක්. හරි? මේ ඇණ දෙක අතරේ කම්බියක් ගැට ගහලා ලී සේතු දෙක උඩින් යවලා තියෙනවා. මෙන්න මෙහෙම. හරිද? මෙහෙම දාලා ලී සේතු දෙක උඩින් දාලා අනිත් පැත්ත ඇණේට ගැට ගහලා තියෙනවා. ඇත්තට කියන මේකේ ඇණයක් කර ගන්න පුළුවන් වයලීන් වල ගිටාර වල වගේ මේ කරකලා අපිට මේකේ ආතතිය වෙනස් කරන්න පුළුවන්. කම්බියේ කම්පණය වෙන්නේ මේ සේතු දෙක අතර කෑල්ල. මේ සේතුවක් එහාට යවලා මෙහාට යවලා මේ දිග ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. මේ වෙලාවේ මම ආතතිය වෙනස් කරන්න යන්නේ මේක එහාට මෙහාට යවලා කම්පණය වෙන දිග ප්‍රමාණය වෙනස් කරන්නයි යන්නේ. පුතා අපි සරසුරක් කම්පණය කරලා අරගෙන සරසුර ගෙනාලා මේ දොනිමාන පෙට්ටිය උඩ තියනවා කම්බිය සමීපෙන්. සරසුර තියන්නේ මිට පෙට්ටිය උඩ හිටින්න. හරි?
මේක සරසුල නම් සරසුලේ මිට දොනිමාන පෙට්ටිය උඩ තියෙනවා කම්බියට යාබද එහා පැත්තෙන් කියලා හිතා ගන්නකො. ඔයා සරසුල ගෙනලා මෙහෙම තිබ්බාම් පුතේ සරසුලේ බාහුව කම්පණය වෙද්දී ඒක මිට කම්පණය වෙලා මිටෙන් පෙට්ටියට ශක්තිය ගිහිල්ලා පෙට්ටියෙන් ලී සේතු වලට ශක්තිය ඇවිල්ලා ඒ ශක්තිය තන්තුවට ලැබිලා තන්තු හිමීට හෙල්ලෙන්න ගන්නවා. හෙල්ලෙන්න ගන්න සරසුලේ සංඛ්‍යාතේ. හැබැයි ඔයා මේක එහෙර මෙහෙර කරලා කම්බියේ ස්වභාවික සංකේත වෙනස් කරන්න පුළුවන් ඔයාට. ඒක ස්වභාවික එක වෙනස් කර කර යනකොට එක වෙලාවක ඒ ස්වභාවික එක හරියට සරසුලේ සංකේත සමාන වුණා කියන්නකො. හරි? මෙයාගේ ස්වභාවික සරසුලේ සංකේත සමාන වුණා කියන්නකො. එතකොට මේක විශාල විස්තරයක් සහිතව පැද්දෙන්න ගන්න. හරිද? අපි හිතමුකෝ නිකමට ඔන්න ඔය කම්බියේ උඩ කඩදාසි කැලක් නවලා තිබ්බා කියලා. දැන් කම්බියේ කම්බණයනේ මෙහෙම කියලා දාන්න මෙන්න මේ සීමාවට තමයි කම්බණය වෙන්නේ. හරි? මේක උඩ නවලා තිබ්බා කියන්නේ V shape එක කඩදාසි කැලක් නවලා දාලා තිබ්බා කියලා. මේක අර විශාල විස්තරයක් සද පැද්දෙන්න ගත්තම මේ කඩදාසි කැල විසික් වෙලා යනවා. ඒ හරියටම කම්බියේ මේ සරසුලේ එක්ක අනුනාද වෙන වෙලාව. පුතේ ඔයාලට මතක ඇති මීට සතියේ ගිය සති උදේම හරි ඊට කලින් සතිය හරි කරා ස්ටේජ් එකක් තියෙනවා. ස්ටේජ් එක ස්ප්‍රින් එකට හයි කරලා තියෙනවා ගිය සතිය වෙන්නේ නැති. ඒකේ ස්කන්ධයක් තියෙනවා. ස්ටේජ් එක ඉහළ පහළ යනකොට දැන් අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන කතා කරා. ඒකෙදි කියවුණා අභිලම්බ ප්‍රතික්‍රියාව අවම වෙන්නේ උඩම කෙළවරේදී සමහර විට ඔමේගා වර්ගයයි ඒ කෙනක ජීර සමාන වුණොත් එහෙම ස්පර්ශය ගිලිහෙනවා කියලා. ඒ සීන් එක වෙන්නේ. මේ කම්පණයලා ලොකු විස්තරයක් සහිත කම්පණය වෙන්න අරගෙන එක වෙලාවකදී ඒ විස්තරේ නැත්නම් ඒ උපරිම තොරණේ ජීර සමාන වෙලා එතනදී ස්පර්ශ ගිලිහිලා ගිහලා කඩදාසි කැලි විසික් වෙලා යනවා. අන්න ඒ වෙලාවේ අපි කියනවා කම්බිය සරසුලත් එක්කලා අනුනාද වෙනවාය කියලා. අපේ පුතේ මං අන්ද පිළිවෙලක් තියනවා නේද? ඒ පිළිවෙලට මේක ඇද ගන්න. ඊට පස්සේ විස්තරේ ලස්සන ලියමු. රයිට්. දොරිමාන පෙට්ටිය ඇඳලා ලෑස්ති කරගන්න. ලිවනේ උදාහරණය 4 වෙනි එක දොරිමාන පෙට්ටිය කියලා. පුතේ මේ කම්බිය ඉහළ පහළ කම්පණය වෙනකොට මෙන්න මේකේ උඩ දාලා තිබ්බ V shape එක නම කඩදාසි ආරෝහකයක් කියලා කියන්නේ. අන්න ඒක විසික් වෙලා යනවා. සමහර අනුනාදය වෙන මොහොතේදීම නෙමෙයි. අනුනාද වෙන්න සමීප වෙද්දි මේක වෙන්නත් ඉඩ තියෙනවා ඉතින්. විසික් වෙලා යන සීන් එක. අපි ලියමු දෙනම් පුතේ. හරි? ලියමු. කම්බියේ කම්පණය වන්නේ ලී සේතු දෙක අතර කොටසයි ලී සේතු දෙක අතර කොටසයි ලී සේතුවක් එහා මෙහා කිරීමෙන් ලී සේතුවක් එහා මෙහා කිරීමෙන්
කම්බියේ කම්පන L කම්බියේ කම්පන L වෙනස් කරන විට F not ද වෙනස් වේ F not ද වෙනස් වේ ඉලාරුලේ සරසුලක් කම්පනය කර එහි මිට දොනිමාන පෙට්ටිය මත තැබූ විට එහි මිට දොනිමාන පෙට්ටිය මත තැබූ විට එහි ශක්තිය ලීසේතු හා එහි ශක්තිය දොනිමාන පෙට්ටිය හා ලීසේතු හරහා කම්බියට සම්ප්‍රේෂණය වී කම්බිය සරසුලේ සංඛ්‍යාතයෙන් කම්පණය වේ. ක්‍රීස් හේතුවක් ඈත් කරගෙන යන විට කම්බිය F not වෙනස් වී එය සරසුල F ට සමාන වූ විට කම්බිය F ට සමාන වූ විට සරසුල F ට සමාන වූ විට කම්බිය අනුනාද වේ. එවිට කම්බිය මත තිබූ කඩදාසි ආරෝහකය විසි වී යයි. පුතේ තව එකක් ලියමු පුතේ. පාලමක් මත හමුදා කණ්ඩායමක් ගමන් කරමින් සිටියේදී ඔවුන් එකම ආකාරයට පාද තැබීම නිසා පාලම අනුනාද වී බිඳී ගිය අවස්ථා ඉතිහාසයේ ඇත.